Hallelujah. සුබදැසනක් සඳහන් අපි නැගිට සිටින උන්වහන්සේගේ පාද පවල් දැසන. Amen. Hallelujah. ඉදිරියට දිගන වාසය ස්තුති දෙනවා ප්‍රශංසා කරනවා කියනවා වඩාට අවස්ථාවක් නිසා. Amen. කොච්චර වටේ දේවල් ප්‍රශ්න තිබ්බත් අපි වටේ මොන දේ වුණත් දෙවියන් වහන්සේ ස්ථීරව සදාකාලිකව අවසානයේ දෙවියන් වහන්සේ. Amen. Amen. ඔබට ආමෙන් කියන්න පුළුවන් නම් ආමෙන් කියන්න. Amen. Amen. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. Amen. උන්වහන්සේට ප්‍රශංසා කරන්න වටින දෙවියන් වහන්සේ. මෙච්චර දේවල් අපි වටේ ඉඳලා විසිරෙද්දී අපි තවමත් ජීවත් වෙමින් හුස්ම ගනිමින් අපි උන්වහන්සේට නමස්කාර කරන ප්‍රශංසා කරන නිසා අපි බලවත් සෙනගක් සබව. Amen. උන්වහන්සේ අපිට කරුණාව දීලා තියෙනවා. උන්වහන්සේ අපිට ප්‍රීතිය සමාදානය දීලා තියෙනවා. ඉදිරියේ වෙන හැම දෙයකම මුහුණ දෙන්න. Amen. ඒ නිසා අපි හොඳ අත්ම සංවාදයක් දෙමු උන්වහන්සේට. වහන්සේ විශ්වාසවන්ත සර්ව බලධාරී සර්ව වැඩවාසී කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ උතුම් සුද්ධ අති සුද්ධ වූ දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ පටන් ගැනීමේ පටන් අවසානයේ දක්වා අපි කරන කියන හැම දේ ඔබ වහන්සේගේ හස්තයට බාරයි නමස්කාර කාලය වේවා ඔබ වහන්සේගේ වචනේදී වේවා අලුත් දෙයක් නැවුම් දෙයක් අද අපි නිගැන්වුව මැනව අද අපේ ස්වාමීනි දැනෙන්න සලස්ව මැනව ඔබ වහන්සේගේ අභිමුඛත්වය දෙගුණ තෙගුණ වෙමින් මේ ස්ථානයේ අපන්න කියලා අපි ඔබ වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා මගේ ස්වාමීනි වෙන කිසිවක් නෙවෙයි අපි ඉල්ලන්නේ වස්තුව නෙවෙයි ස්වාමීනි වෙන ලෞකික දේවල් නෙවෙයි ඔබ වහන්සේවයි අපි ඉල්ලන්නේ ඒ නිසා මගේ ස්වාමීනි අපේ හදවතේ ආශාවට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න අපේ හදවතේ ආශාව නම් ඔබ වහන්සේව දැක ගැනීමයි අපේ හදවතේ ආශාව නම් ඔබ වහන්සේ සමග එකට කාලය ගත කිරීමයි ඒ නිසා අපිට ආශිර්වාද කරන්න මගේ ස්වාමීනි නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බාර කරමින් යාඥා කරනවා ආමේන් ආමේන් අපි නාසර ප්‍රශංසා කරමු
ඔබම පමණයි. ඒ නමස්කාරය, ඒ ප්‍රශංසාව, ඒ ස්තුතිය ලබන්න වටින එකම වූ දෙවියන් වහන්සේ. ඔබම පමණයි මගේ ස්වාමී. අපි ඔබිදෙව්වා වූ, අපව ගැලෙව්වා වූ, අප නැවත අපව ස්ථාපනය කරා වූ, ස්ථාපිත කරා වූ දෙවියන් වහන්සේ ඔබයි. ස්ථිර කරා වූ දෙවියන් වහන්සේ ඔබයි. පාර්වතය මත අපව හිටෙව්වා වූ දෙවියන් වහන්සේ ඔබයි. ජීවිතයේ ස්ථිරකම දිනා වූ දෙවියන් වහන්සේ ඔබයි අවසන් ස්වාමී. ඔබම පමණයි. ඔබම පමණයි. ඔබයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබයි. වෙන කවුරුත් නැහැ. වනාත්වන්න එපා සභාව. ඔබට කැමති දේ උන්වහන්සේට කැමති විදියට කැමති භාෂාවකින් උන්වහන්සේ කියන්නේ. ප්‍රශංසාව දෙන්න. එහා පැත්තේ කෙනාගෙන හිතන්න එපා. හොඳට ගායනා කරන්න පුළුවන්ද කියලා හිතන්න එපා. ඔබගේ හදවතට මොනවද කියන්නේ? ඒක කියන්නේ උන්වහන්සේ. මෙයයි කාලය මෙයයි මොහොත උන්වහන්සේ කියන්නේ. හalleluya. ඕ ස්තුති වේවා ස්වාමී. ස්තුති වේවා ස්තුති වේවා.
මේ ස්ථානයේ ආස්කම කරන්න පැමිණ සිටින්නේ ඔබේ ජීවිතය. ආමේන්. ඔබට ශක්තිය දෙන්න, සරණය දෙන්න උන්වහන්සේ අප මැදේ සිටිනවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. මේ දැන් නොසවන අවිශ්වාස කරන උන්වහන්සේ අද අප මැදේ සිටිනවා නම් මේ භූමිය සුද්ධයි. ආමේන්. ස්වාමීන් වහන්සේ කියනවා මෝසස්ට ඔබගේ පාවන් ගලවන්න මන්ද ඔබ සිටගෙන ඉන්න තැන සුද්ධ භූමියක්. උන්වහන්සේගේ ආත්මය තිබෙන තැන සුද්ධ භූමියක්. හලෙලූයා. අදේ සුද්ධ භූමිය තුල ඔබ ඇතුල් වෙලා තිබෙන්නේ උන්වහන්සේගේ අත ගැසීමටයි. උන්වහන්සේ ඔබට පීඩ වෙන දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබට අත ගැසනවා. හලෙලූයා. සදාව අද ඔබගේ ඇදෙන්න එකට කොටු කරගෙන අද විශ්වාස කරන්න දෙවියන් වහන්සේ ඔබේ පැත්තේ. දෙවියන් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ අද ඔබව ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙනවා. හලෙලූයා. අපි නමස්කාර කරමු උන්වහන්සේ. උන්වහන්සේගේ නාමයක් ඔසවන යම උන්වහන්සේගේ බලය නිදාස් කරනවා. ආත්මය නිදාස් කරනවා. හලෙලූයා. 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 අපි නමස්කාර කරමු උන්වහන්සේ සුද්ධ වූ දෙවියන් වහන්සේගේ අද අප සමග ඔබ සජීවී දේවමයට එක්වලා තිබෙනවා. ඔබ ඉන්න තැන ඔබ විශ්වාස කරන උන්වහන්සේ අද ඔබ ඉන්න තැන සිටිනවා. උන්වහන්සේ අප මැදේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. අපි ඉන්න දෙමු උන්වහන්සේගේ ආත්මයෙන් ක්‍රියා කරන්න. අපි ඉන්න දෙමු අපි බලාපොරොත්තු සිටිමු. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ අත ගැසීම අද ජීවිතේ නිදාස් වෙනවා. හලෙලූයා. ඕ මස්කාර කරන්න. යම් උන්වහන්සේට Amen.
තරම් අනාරක මොහොතක් සමාව. උන්වහන්සේගේ අභිමුඛයට ඇතුළු වී උන්වහන්සේගේ නාමය ඔසවන්නේ. අද උන්වහන්සේ අප සමගයි. ආමේන්. උන්වහන්සේ අප මැත්තේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ අනන්ත අභිමුඛය තුළ උන්වහන්සේගේ රාත්‍රී භෝජනයෙන් පංගුකාරයෙන් වෙනවා. අද අපි සීකරන්න යන උන්වහන්සේගේ පූජාව. අද අපි සීකරන්න යන උන්වහන්සේගේ කරුණා වූ ශරීරය. එළුවා වූ ඒ උදිරය. උන්වහන්සේ අද ඔබටත් මටත් අපිට කියන්නේ. උන්වහන්සේ කියනවා මොන ප්‍රශ්නයද තිබුණත් මොන පීඩාවක් තිබුණත් මොන සීමාවක් තිබුණත් අද අපිට පුළුවන් කුරුසේ පාමුල වැදෙන්න. ආමේන්. මන්ද ශක්තිය දින තන එතනයි. සමාදානයේ තියෙන තැන එතනයි. උදාසන උන්වහන්සේ මට මතක් කරපු එක දෙයක් තමයි උන්වහන්සේගේ ප්‍රේමයට බලය තිබෙනවා. බලපොතු විදලවන්න. සාපේ බලය කඩන්න උන්වහන්සේගේ ප්‍රේමයට අද බලය තිබෙනවා. අද අපි සාපලත් මිනිස්සු නෙමෙයි. අද අපි වරද තුල සිටින මිනිස්සුන්ට උන්වහන්සේ අපව ගලවලා තිබෙනවා. ආමේන්. උන්වහන්සේ ගැලවීමේ ප්‍රීතිය අද අපිට දී තිබෙනවා. ඒ නිසා අද ඔබ මොහොතක් අරගෙන ඔබගේ දෑතින් රොස්සවල උන්වහන්සේට ස්තුතිය ප්‍රශංසාව දෙන්න. මන්ද උන්වහන්සේව ඔබව ගලවලා තිබෙන නිසා. ඔබව මුදවලා තිබෙන නිසා. ඒ සාපෙන් පාපෙන් ගලවලා උන්වහන්සේ ඔබට නැවුම් අනාර්ග සදාකාලික ජීවනය දී තිබෙන නිසා උන්වහන්සේට ස්තුතිය දෙන්න. ප්‍රශංසාව දෙන්න. හලෙලූයා. දාවක දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අමිලපු පූජාව අපි මේ උදෑසන සීකරනවා. අපි දන්නවා ස්වාමීන් වහන්සේ මේ සියල්ල තුල ඔබ වහන්සේ අප මේ සියල්ල කරේ ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා. ස්වාමීනි මම වර්ධකාරයක සිටියදී ඔබ වහන්සේගේ ප්‍රේමය මට දැක්ුවේ කුරුසේට ගොස් ස්වාමීන් වහන්සේ. ඒ දේ නිසා ඔබ වහන්සේට ස්තුතිය පැසසුම දෙනවා. දැන් ස්වාමීනි මේ අධ්‍යාලම් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ පංගුකාරත්වය ලබන්නා වූ සෑම කෙනෙක්ට ඔබ වහන්සේ අත ගසන්ට ස්වාමීනි සුවය දෙන්න අවශ්‍ය තැන සුවය නිදාස් කරන්න. සමාදානය අවශ්‍ය තැන සමාදානය නිදාස් කරන්න. ගැලවීම අවශ්‍ය තැන ගැලවීම ප්‍රකාශ කරන්න ස්වාමීනි. ඔබ වහන්සේට මේ අධ්‍යාලම් මේ අනාගත මනුෂ්‍යත්ව බාරයි. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුද්ගලික කරුණාකාරස නොදන්නේ උද මේ පමුකාරයන් මෙතන කියලා මම ඔබගේ කාරණේ ඉල්ලා සිටිනවා. ආමේන්.
ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනාගත අවස්ථාව නිසා. අපි දන්නවා ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ අප මැත්තේ මේ උදෑසන තිබෙන්නේ අපේ ජීවිතවල බලවත් දේ සිදු කරන මිනිසු. ස්වාමීනි අපි ආශා කරනවා මේ උදෑසන ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිත මැද්දේ නිදහස් කරන්න කියලා. විශේෂයෙන්ම ස්වාමීනි අපි ආශා කරනවා ඔබ වහන්සේගේ වචනේ අපි බාර කරමින් අපි ඉල්ලා සිටිනවා. ස්වාමීනි මේ මොහොතේදී මේ කුඩා කාලය තුල ඔබ වහන්සේ අපිට කතා කළ යුතු දේ ඔබ වහන්සේ අපිට කතා කළ මැනව. ස්වාමීනි මේ කිසිවක් නෙවෙයි. ස්වාමීනි අපේ හැකියාවත් අපේ තාලෙන්තේවත් අපේ යෝජනාවක් නෙවෙයි. මක්නිසාද අපි දන්නවා ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත සිදුවන ස්ථානයේ බලවත් දේ සිදු වෙනවා. ස්වාමීනි ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ උදෑසන ඔබ වහන්සේ අපිට කතා කළ මැනව. අපිට සේවය කළ මැනව සුදාස්මිනි. ඒ සෑම දෙයක් අපි ඔබ වහන්සේට බාර කරනවා. ස්තුතිය ඔබගේ අභිමුඛය නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. හොඳයි ඔබ සිටින ස්ථානයේ ඔබ දෙවියන් කියලා අපි ඉල්ලා සිටිනවා. සබව අපි සිටින්නේ ඊටමත් අනර්ග කාලයක. ආමේන්. අයි දන්නවද මේ කාලය තුල අපි විශ්වාස කරනවා සබාවක් විදියට දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත මත සිදු වෙන්නට යනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සභාවේ නායකත්වයේ ලෙස දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාවක් මේ 2022 වර්ෂයේ උන්වහන්සේ කරන්න යනවා. ඉතින් ඔබ කී දෙනෙක් අප සමග මේක විශ්වාස කරනවා? මම විශ්වාස කරනවා අපි පවුලක් විදියට අපි මේ දේ විශ්වාස කරන්න ඕනේ. අයි දන්නවද මේක අපේ සැලැස්මක් නෙවෙයි. මේක අපේ හැකියාව නෙවෙයි. මේක අපේ යෝජනාවක් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ දේ කරන්න යනවා. ආමේන්. ඉතින් මේ උදෑසන අපි උන්වහන්සේගේ වචනය දෙස අපේ අවධානය යොමු කරන අවස්ථාවේදී අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හමුවන මිනිසයන්ගේ ජීවිත එකාකාරව තිබුණේ නැහැ. ආමේන්. අපේ ජීවිත එකාකාරව තිබෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා. අපි යේසුස් වහන්සේව දැනගන්නට කලින් අපි ගැන බොහෝ චරිතසාලී මාස් දෙවියන් අද ඉංග්‍රීසි සභාවේදී මේ ගැන අපි ගැන බොහෝ චරිත සහතික මනුෂ්‍යයන් දීලා තිබෙන්නේ නැති. හැබැයි ඒ සියල්ල අභිබව යේසුස් වහන්සේගේ ප්‍රේමය මොනවාද කළද කියන අපේ ජීවිත වෙනස් කරලා තිබෙනවා. ආමේන්. ඉතින් අපි දකිනවා උන්වහන්සේගේ වචනයේ දැස අපි බලන විට උන්වහන්සේ යම්කිසි මිනිසෙක්ව හමු වන අවස්ථාවේදී උන්වහන්සේට ඔහු ඇය ගැන සුවිශේෂී අරමුණක් සහ සැලැස්මක් තිබෙනවා. අද ඔබව උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ ඔබ උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ ඔබ මේ ස්ථානයේ සිටින්නේ මිනිස්සුගේ යෝජනාවක් නිසා නෙවෙයි. මිනිස්සුගේ සැලැස්මක් නිසා නෙවෙයි. මක්නිසාද මිනිස්යන්ගේ සැලසුම් යෝජනා යම් දවසක පතා වෙන්න යනවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ වචනේ අපි ගැන මොනවද කියලා තිබෙන්නේ? ඒ දේ අනිවාර්යෙන් ඉෂ්ට වෙන්නට යනවා. ඉතින් ඒ නිසා මේ දැසන අපි අපේ අත්දැකීම් වලට අපි සීමා වෙන්න හොඳ නැහැ. අයිතන ඔබේ ඊයේ දවසේ ඔබේ පසුගිය වසරේ තිබුණු අත්දැකීම නෙමෙයි මේ අවුරුද්ද තුල සිදු වෙන්නට යන්නේ. දෙවියන් වහන්සේ ඔබ ගිය අවුරුද්දේ පාවිච්චි කරපු විදිහට නෙමෙයි මේ අවුරුද්දේ පාවිච්චි කරන්න යන්නේ. අයි දන්නවද? උන්වහන්සේ ඔබව අද දවසේදී උන්වහන්සේ ඔබට නැවුම් ආලේපයක් දෙන්න යනවා. නැවුම් උන්වහන්සේගේ අභිමුඛයක් ඔබට දෙන්නට යනවා. අයි දන්නවද? ඔබ අලුත් දේ කරන්න නම් ඔබ අලුත් දෙයක් ඔබ දැයට ලබන්න නම් ඔබ වෙනස් විය යුතුයි. ඔබේ අතේ ඔබ ගෙදර අස්කර කර සිටින අවස්ථාවේදී වටිනා දෙයක් කවුරු කියන ඔබේ අත්වල තබන්නේ නැහැ. අයිදන්න ඔබේ අතේ කිලිටි තිබෙනවා නම් ඒ වටිනා දේ ඔබ අතේ තබන්න ඔබ කවදාවත් ඒක ගන්නෙත් නැහැ. හැබැයි යේසුස් වහන්සේට සුද්ධාත්මයන් වහන්සේට අද ඕනේ මේ ස්ථානයේ සිටින බොහෝ අය සිටින මේ ස්ථානයේ. උන්වහන්සේට ඕනේ ඔබව අද පවිත්‍ර කරන්න. ඔබේ දෑත් පවිත්‍රන්නේ හොඳ රසායන සභාවේ මම නෙවෙයි ඔබ කියන්නේ. උන්වහන්සේට ඕනේ ඔබේ හදවත පවිත්‍ර කරන්න. උන්වහන්සේට ඕනේ ඔබේ ආකල්ප පවිත්‍ර කරන්න. ඔබ දකින්න විදිය, ඔබ සිතන විදිය, ඔබ බලන විදිය උන්වහන්සේට ඕනේ පවිත්‍ර කරන්නයි. දන්නවද? උන්වහන්සේ ඔබට නැවුම් බලවත් දේ ඔබේ දෑතට දෙන්න බලාගෙන සිටිනවා. ඒක දන්නවද නැද්ද කියන්නේ ඔබේ තීරණය. ඒක අපිට බෑ ඔබට දෙන්න. ඒක ඔබගේ තීරණය. ඉතින් මේ උදෑසන මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ උන්වහන්සේට මොකටද කරන්න කියන්නේ ස්වාමීනි මාව පවිත්‍ර කරන්න. ස්වාමීනි මගේ ජීවිතය පවිත්‍ර කරන්න. මගේ හදවත, මගේ සිතුවිලි, මගේ මනස පවිත්‍ර කරන්න. ස්වාමීනි මම මේ ස්ථානයේ නිකන් යන්නේ නැහැ.
මම ආවා වගේ යන්නේ නැහැ ස්වාමිනී. මම ඔබ වහන්සේ අපා තිබෙන දේ ලබලා ඒ සුද්ධකම උසලාගෙන යන මිනිස්සෙක් බවට මම තීරණයක් ගන්නවා කියලා මේ උදාසන උන්වහන්සේගේ බක්තිසාර උන්වහන්සේ සූදානම් ඔබේ තීරණයට උන්වහන්සේගේ බලය නිදහස් කරන්න. හලෙලුයා. ස්වාමීනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපි දන්නවා ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඔබට මේ සෑම ජීවිතයක් ගැන ඔබට සැලැස්මක් තිබෙනවා. ස්වාමීනි මම ආශා කරනවා උන්ගේ හදවත උන්ගේ ආත්මය විවෘත කරන අවස්ථාවේ මේ මොහොතේ ඔබ වහන්සේ ඔබ පවිත්‍ර කරන්න. ඔබ වහන්සේ කවදාවත් ඔබ එපා කරන්නේ නැහැ ස්වාමීනි. මේ උදෑසන ඔබ වහන්සේගේ ලේවලි ඔබ පවිත්‍ර කොට ඔබ වහන්සේ දෙන දේ උන්ට ලබන පිණිස ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඉතින් මේ උදෑසන මම කැමතියි මගේ දේශනාව වෙත ඔබව අරගෙන යන්න. අපි ගිය සතියේ අපේ සභාවේ අපි කතා කරා දෙවියන් වහන්සේගේ දාස්‍ය අනාර්ග වචනයක් ඔබ සමග මා සමග කතා කරා. ඔබ කී දෙනෙක්ට ඒක මතකද? මතක නැහැ. හැබැයි මම ඔබට මතක් කරන්න උන් කතා කරා දකින්න කියන මාතෘකාව යටතේ. දැන් ඔබට මතකද? ආමේන්. අද බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිතේ දැකලා තිබෙනවා. ආමේන්. ඔබ කී දෙනෙක් සුවය අත්දැකලා තිබෙනවද? ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේගේ බලවත් දේවල් ඔබේ ජීවිතේ සිදු වෙනවා දැකලා තිබෙනවද? ඉතින් දෙවියන් වහන්සේ මේ සෑම දෙයක්ම ඔබේ ජීවිතේ කරන්නේ උන්වහන්සේට අරමුණක් තිබෙන නිසා. උන්වහන්සේට අවශ්‍ය නැහැ ඔබ දේවල් දැකලා එක්තැන් වෙලා සිටිනවද? අද ඔබ එකතැන් වෙලා සිටින මනුෂ්‍ය දෙවියන් වහන්සේ අද ඔබට කතා කරනවා තීරණයක් ගැනීමේ ස්ථානයක. ඉතින් අපේ මේ සතියේ තේමාව තමයි තීරණය කරන්න. මොකද්ද? තීරණය. අද බොහෝ කිතුණුවන් සිටිනවා අසනවා හැබැයි තීරණය කරන්නේ නැහැ. සමහර වෙලාවට තීරණයකුත් ගන්නවා හැබැයි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් මේ උදෑසන උන්වහන්සේට අවශ්‍යයි ඔබ තීරණ අරගෙන ඒ තීරණ තුර ක්‍රියාත්මක වීම. අයි දන්නවද ඔබ ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශුද්ධාත්මයන් වහන්සේ ඒ දෙයට ඔබට බලය දෙන්න යනවා. ඔබව ධෛර්යමත් කරන්න යනවා. ඔබට නිර්භීතකම දෙන්න යනවා. අයි දන්නවද? ඔබ තීරණයක් අරන් තිබෙනවා දෙවියන් වහන්සේ නිසා. ඔබ උන්වහන්සේ තුල ගන්නා වූ තීරණ යක්ෂයාටවත් මනුෂ්‍යයාටවත් කිසිම දෙයකට බෑ ඔබව නතර කරන්න. ආමේන්. ඉතින් මේ නිදර්ශන අපි නතර වෙන සෙනඟක් නොවේ. මම කැමති ඔබට තීරණ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් ඉදා ඉක්මනින් ඔබ ඉදිරියේ තබන්න. කී දෙනෙක් දැනගන්න කැමතිද? පළවෙනි දේ තමයි නිවැරදි තීරණ ඔබව එක්තැන් නොකරයි. ආමේන්. ඔබට ඇසුණාද මොකද්ද? නිවැරදි තීරණ ඔබව එක්තැන් නොකරයි. ඔබ ගන්නා හරි තීරණ ඔබ එකතැන තබන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේ තුල ගන්නා වූ නිවැරදි තීරණ උන්වහන්සේගේ අභිමුඛය තුල ඔබ ඉදිරියට ගමන් කරන්නට යනවා. ප්‍රශ්න තරවේ කතාවක් තිබෙනවා. ඔබ ඉපදෙනකොට දුප්පත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ මැරෙනකොට දුප්පත් නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. පැහැදිලිද? ඔබ ඉපදෙනකොට දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මැරෙනකොට දුප්පත් නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. කාගේද? තමාගේ ප්‍රශ්නයක්. පැහැදිලිද? ඉතින් දෙවියන් වහන්සේගේ කාර්ය තුලත් මේකයි. උන්වහන්සේ ඔබව දැනගන්න, ඔබ උන්වහන්සේව දැනගන්න කලින් ඔබ අසමත් වෙන මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබට උන්වහන්සේ මුණ ගැසෙන්න කලින් ඔබ දුර්වල පාපිෂ්ඨ මිනිසෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ගමන අවසන් කරන විට අපි පාවුල්තුමා වගේ ආපස් ඇරලා කියනවා දෙවියන් වහන්සේ මාව ගෙනාවා. හලෙලූයා. මම මේ යහපත් දේ ජයගත්තා. ඇයි දන්නවද? අපි හරි තීරණ ගත්තොත් දෙවියන් වහන්සේ ඒ දේට අවශ්‍ය බලය උන්වහන්සේ නිදහස් කරන්න යනවා. දෙවෙනි දේ තමයි වර්තමානයේ ඔබගේ තීරණ අනාගතයේ තම ප්‍රතිවිපාක වේ. පැහැදිලි? මේ මොහොතේ ඔබ ගන්න තීරණයට බලය තිබෙනවා ඔබේ අනාගතය තීරණය කරන්න. ඔබ කුඩා කාලේදී ඔබ යම් තීරණ ගත්තා නම් ඔබ මේ ඉස්සනේ මැකි කියයි සිටිනවා. ඔබ කුඩා කාලේ සමහර තීරණ ගන්න මම අපි අපෙන් අහුවම ඔබ මොනවද ඉස්සරහට කරන්න කියලා අපි ගොඩාක් දේවල් කියනවා. මම කැමති ඉංජිනේරුවෙක් වෙන්න. මම කැමති කොන්දොස්තර කෙනෙක් වෙන්න. මේ දේවලුත් කියනවා. හැබැයි ඔබ ගත්ත සමහර තීරණ නිසා අද ඔබ ඒ ඉලක්ක සපුරාගෙන නැති. හැබැයි මගේ ප්‍රේමවන්ත සභාව ඔබ යේසුස් වහන්සේව දැනගත් මොහොතේ ගත්ත සමහර තීරණ තුල ඔබ අද ඒ දේවල් අත්පත් කරගෙන තිබෙනවද? ඔබ උදෙසා පමණක් නෙමෙයි උන්වහන්සේගේ සැලැස්ම. උන්වහන්සේගේ සැලැස්ම දේශයක් උදෙසා.
උන්වහන්සේගේ සැලැස්ම ලෝකයක් උදෙසා. උන්වහන්සේගේ සැලැස්ම සියලු ජාතීන් උදෙසා. ආමෙන්. ඉතින් ඒ නිසා අපේ වර්තමාන තීරණ අපේ අනාගතයේ ප්‍රතිවිපාක වන්නට යනවා. ඊළඟ දේ තමයි ආත්මාර්ථකාමී නොවන තීරණ බොහෝ අයගේ ඉරණමට විසඳුමයි. ඒ විසඳුම ඔබ සතුයි. මේක හොඳට ඔබේ හදවතට ඔබේ මනසට ගන්න. ඒක තමයි මොකද? ආත්මාර්ථකාමී නොවන තීරණ බොහෝ අයගේ ඉරණමට විසඳුමක්. මගේ ප්‍රේමවන්ත සභාව ඔබත් මටත් ඉරණමක් තිබුණා මේ පොළවට එන්නට කලින්. ඒක තමයි සදාකාල විනාශය. හරි. සදාකාල නිරය. හැබැයි අපේ දෙවියන් වහන්සේ ආත්මාර්ථකාමී නොවන තීරණයක් ගත්තා. ඒ තමයි තමාගේ එකම පුත්‍රයව මම තබා ගන්න යන්නේ නැහැ. හැබැයි මම ඔහුව නිදහස් කරන්න යන මුළු ලෝකයක් උදෙසා. ඒ ගත්තා වූ තීරණයේ ප්‍රතිඵලයක් නිසා තමයි මගේ සහෝදර සහෝදරයන් අද ඔබ මේ ස්ථානයේ සිටින්නේ. මේ දේ තමයි දෙවියන් වහන්සේට අද ඔබේ ජීවිතය තුළ කරන්නට අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඉතින් අපි ගමු තීරණ අද මොනවාද? බොහෝ අයට ආශිර්වාදයක් වන තීරණ. ආත්මාර්ථකාමී නොවන බොහෝ අයට ආශිර්වාදයක් වෙන බොහෝ මනුෂ්‍යයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අරගෙන යන තීරණ අද අපි ගමු. ආමෙන්. ඔබ තීරණයක එක වෙනවද මාත් එක්ක? මම කැමති අද දෙවියන් වහන්සේ දෙසා තීරණ ගන්න. හලෙලූයා. ඉතින් මම අද ඔබට කතා කරන්න යන මගේ තේමාව තමයි ගෙන යන දේ. ඔබ ලියාගන්න කියලා මම උදාහරණයක් ඔබ ලියා ගන්නවා නම් ලියාගන්න ගෙන යන දේ. අද බොහෝ වෙලාවට බොහෝ මනුෂ්‍යයන් කියන අපි එනකොට මොකද ගෙනාවෙත් නැහැ. යනකොට මොකද අරගෙන යන්නෙත් නැහැ. ඔව් ඒක ඇත්ත. ඒ ගන්නද මේ ලෝකයේ තුල අපි රැස් කරන සමහර ලෞකික දේ අපි අරගෙන යන්නේ නැහැ. හැබැයි එක දෙයක් අපි අරන් යනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට දුන්න ගැලවීම. හලෙලූයා. ඒක තමයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය උදෙසා කරපු සේවය. අපි අරගෙන ඔබ කරන සේවය තුළ ඒ ලබන්නා ප්‍රතිඵල ඔබ යම් දවසක දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබව උන්වහන්සේ ඔබව අගය කරන්නට යනවා. ඒක තමයි උන්වහන්සේ කියන්නේ මාගේ විශ්වාසවන්ත දාසයා. මාගේ ප්‍රීතියට ඇතුළු වෙන්න. මම විශ්වාස කරන සේවය කරන බොහෝ මනුෂ්‍යයන්ගේ සහ ඔබගේ එකම ආශාව වෙන්න ඕනේ මේක. යම් දවසක ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ මෙහෙමයි හොඳ වැඩක් කරා. එන්න මගේ ප්‍රීතියට ඇතුළු වෙන්න. මේක තමයි අපි ලබන බලවත්ම සතුට. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ නාමය ඔසවාගෙන යන්න. ඒක ඔබත් මමත් අද ගත යුතු තීරණයක්. යම් දවසක දෙවියන් වහන්සේ ඔබෙනුත් මගෙනුත් මේ ප්‍රශ්නේ අසන්නට යනවා. අපි ඉදිරියට යන්න කලින් මේක මම කැමති ඔබ ඉදිරියේ තබන්න. දෙවියන් වහන්සේ යම් දවසක ඔබෙනුත් මගෙනුත් අසන්න යනවා. ඔබ ළඟ හිටපු කෙනාට මොකද වුනේ? ඔබ විතරක් ස්වර්ගයට ගියොත් ඇතිද? අයිලන්ට උන්වහන්සේ අපෙන් ඒ ලේ ගැන ගණන් දීමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපිට බෑ අපි විතරක් ගැලවීම ලබලා අපි විතරක් උන්වහන්සේගේ සුවය ලබලා අපි විතරක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබලා මගේ සහ මගේ පවුල විතරක් දෙවියන් වහන්සේ ගාවට යනවනම් මම විශ්වාස කරනවා ඒක ඇවිල්ලා ආත්මාර්ථකාමී තීරණයක්. ඉතින් ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහභාග මම දහිනවත් කරන අපි එකට එකතු වෙලා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිසා මේ කාලේ අපි වැඩ කරමු. ආමෙන්. ඉතින් අපි කියමු රෝම 10 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ සහ 15 වෙනි පදේ. එසනි කියන එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාක්ෂා කරන්නේ කොහොමද? තමුන් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? යවනු ලැබුවොත් මිස දේශනා කරන්නේ කොහොමද? මේ සම්බන්ධව යහපත් දේ ගැන සුභාරක්ෂය කෙරෙන්නා වූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද කියා ලියා තිබේ. හලෙලූයා. ඔබට මමත් අපේ පාද අලංකාර වෙන්නේ කුමක් නිසාද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරක්ෂය ගෙනියන පාද. ආමෙන්. ඔබ ඇවිල්ලා මරණයවත් විනාශයවත් ගෙනියන කෙනෙක් නෙවෙයි. මේක හොඳට ඔබේ හදවතට ගමන. ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේ තෝරගත්තේ සුභාරංශිය ගෙනියන පිණිස. මනුෂ්‍යයෙකුගේ ජීවිතේ විනාශය ගෙනියන පිණිස නෙමෙයි. මරණය ගෙනියන පිණිස නෙමෙයි, ජීවනය ගෙනියන පිණිස. ඉතින් මේ උදෑසන අපි සුභාරංශිය ගෙන යන්නට කලින් අපි කළ යුතු කාරණා කිහිපයක් අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි බලන්නට යනවා.
ඉතින් මා සමග පෙරලන්න යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 9 දක්වා. ඒ ස්ථානයේ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 7 සිට 9 දක්වා. ඒ ස්ථානයේ කියනවා සමාරියේ ස්ත්‍රියක් වතුර අදින්නට ආවාය. මට බොන්න දියක් නැයි යේසුස් වහන්සේ ඈට කීසේක. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලයට ගන්නට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරියේ ස්ත්‍රී උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙකු ඔබ සමාරියේ ස්ත්‍රියෙකු මාගෙන් බොන්න ඉල්ලන්නේ කොහොමදයි කීවාය. සමාරියන් සමග යුදෙව්වන්ට ගනුදෙනුවක් නැත. පළවෙනි කාරණාව තමයි ඔබ ගෙන යන්නට කලින් ඔබ කළ යුතු දේ තමයි ඔබගේ සීමාවන් උන්වහන්සේට දෙන්න. ආමේන්. ඔබට අසන්න මොකද? ඔබගේ සීමාවන් උන්වහන්සේට දෙන්න. ඒ දන්නවද? අපි දකිනවා මේ සමාරියේ ස්ත්‍රිය සහ යේසුස් වහන්සේ සම්මුඛ වන අවස්ථාව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. යේසුස් වහන්සේ ඔබව සම්මුඛ වෙන අවස්ථාවේදී වගේම තමයි මේ සමාරියේ ස්ත්‍රිය යේසුස් වහන්සේ මුණ ගැසෙන අවස්ථාවේදී අපි දකිනවා බලවත් දෙයක් ඇගේ ජීවිතයේ සිදු වුණා. හලෙලූයා. ඉතින් අපි දකිනවා මේ ඉස්සන්ට ඇවිල්ලා යේසුස් වහන්සේ කියනවා මට වතුර ටිකක් දෙන්න. අද ඔබ ගාවට යේසුස් වහන්සේ ඇවිල්ලා අද උන්වහන්සේ ඔබටත් යමක් කියනවා. සමහර අවස්ථාවල උන්වහන්සේ ඔබට කියනවා පුතා මට අවස්ථාවක් දෙන්න. මට පුළුවන් ඔයාගේ ජීවිතය තුළ බලවත් දෙයක් කරන්න. මට පුළුවන් ඔබව පාවිච්චි කරන්න. උන්වහන්සේ අද ඔබට ඇවිල්ලා කියනවා නම් මට අවස්ථාවක් දෙන්න කියලා. උන්වහන්සේ අවස්ථාව ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ හේතුවක් සහ සැලැස්මක් ඇතුව. ඉතින් අපි දකිනවා මේ සමාන ස්ත්‍රිය මොනවද කරන්නේ? ඇය ඇවිල්ලා මේක අවස්ථාවක් කරගන්න ඇය කියනවා ඇය නිදහසට කරනවා. ඇය කියනවා ස්වාමීනි මගෙන් කොහොමද ඔබ වතුර ඉල්ලන්නේ? මම සුදුසු නැති කෙනෙක්. ඇයි දන්නවද අපි දකින්න මේ ස්ථානයේ කියනවා යුදෙව්වන් සහ සමාරියන් කියන්නේ එකට කවදාවත් ගනුදෙනු කරපු නැති මිනිස්සු කොට්ටාශ දෙකක්. යුදෙව්වන් සැලකුවොත් සුද්ධ ජාතියක් බව. ඔවුන් සමාරිය මිනිස්සුන් සැලකුවේ බල්ලන් විදියට. ඒ කියන්නේ පිළිකුල් කරා. ඔවුන්ගේ හේවණල්ලක්වත් තමාගාට වැටෙන්න දුන්නේ නැහැ. ඒක තමයි ඔවුන් ඇය අහන්නේ යුදෙව් කෙනෙක් වුණ ඔබ කොහොමද මගෙන් වතුර ඉල්ලන්නේ? ඇය නිදහසට කරුණක් ඉදිරිපත් කරනවා. හැබැයි අපි දන්නවා යේසුස් වහන්සේම ඒ ස්ථානයේ කියනවා ඔබ දන්නවා නම් කවුද කියලා ඔබගෙන් වතුර ඉල්ලුවේ. අද ඔබේ ජීවිතයේ උන්වහන්සේ ඔබෙන් අවස්ථාවක් ඉල්ලනවා නම් ඔබ උන්වහන්සේව හරියට දැනගත්තොත් මේ කවුද මේ අවස්ථාව ඉල්ලන්නේ කියලා. ඔබේ අවස්ථාව උන්වහන්සේ දුන්නොත් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේ කනමිට පෙරලන්න යනවා. ආමේන්. ඔබ මෙතෙක් අත් නොදක්ක දේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ කරන්න යනවා. බොහෝ මිනිස්යන් ඔබ කර්ණ කොටගෙන ආශිර්වාද ලබන්න යනවා. ඉතින් මේ නිසා මේ උදෑසන මම ඔබ දහිරිමත් කරනවා. අද ඔබේ සීමාව කුමක්ද? අද මිනිස්යන්ට පුළුවන් ඔබට සීමා දමන්න. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්මට බෑ ඔබ නතර වෙන්න. හලෙලූයා. මිනිස්සු ඔබට සීමා දමයි. අපි දකිනවා මේ යුදෙව්වෝ සහ සමාරියන් අතර සීමා දාලා තිබි කවුද? මිනිස්යන්. හැබැයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ සර්ව බලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ස්ථානට ඇවිල්ලා ඔබට කියනවා අනිත් හැමදේම අත්හරින්න. අනිත් සීමාව අත්හරින්න ඔබේ නුසුදුසුකම් පැත්තක දබන්න. ඒ දන්නවා මම ඔබව තෝරගෙන තිබෙනවා. ආමේන්. අද ඒ තෝරගත්ත වාචනය ඔබ සහ මම. හලෙලූයා. ඔබ කී දෙනෙක් විශ්වාස ඔබ කියනවා නම් මම තෝරගත්ත කෙනෙක්. ආමේන්. ඔබ විශ්වාස කරනවා ඔබ තෝරගත්ත කෙනෙක් කෙසේනම් පවණක් අත උස්සන්න. ඒ දන්නවා ඔබේ විශ්වාසවන්තකමට දෙවියන් වහන්සේ ප්‍රතිවිපාක දෙන්න යනවා. හලෙලූයා. ඉතින් දෙවෙනි දේ තමයි තම දැනගැනීමට වඩා උන්වහන්සේ විශ්වාස කරන්න. තම දැනගැනීමට වඩා උන්වහන්සේ විශ්වාස කරන්න. අපි කියවමු යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21. මම ඊළඟට සමහර බඳුන යොහාන් 4 20 සහ 21.
සොලිය පියවරුවේ කන්දේදී නමස්කාර කළෝ. මනුෂ්‍යයන්ගේ නමස්කාර කරන ස්ථානයේ එරිසොලේ යයි වහන්සේලා කියන්නේ කිව්වා. යේසුස් වහන්සේ ඇරෙන්නේ ස්ත්‍රී මා විශ්වාස කරන්නේ. මේ කන්දේ කිව්වා එරිසොලේ කිව්වා. උඹලා ඥානන් වහන්සේට නමස්කාර කරන කාලේ පැමිණෙන්නේ. දැන් අපි දකිනවා මොකද්ද මේ යේසුස් වහන්සේ සහ සමාරි ස්ත්‍රී අතර දැන් සාකච්ඡාවක් ඉදිරියට ගමන් කරනවා. right? මේ ස්ථානයේ සමාරි ස්ත්‍රියක් යම් අවස්ථාවක් ගන්න අය කියනවා ඔව් අපේ පියවරු මේ කන්දේදී නමස්කාර කරා. හැබැයි ඔබ කියනවා වෙන දැනක තමයි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඕනි කියලා. හැබැයි ඇගේ දැනගන්න ඇය දන්න දේ ඇය යේසුස් වහන්සේට ඉදිරිපත් කරා. හැබැයි යේසුස් වහන්සේ කියනවා ඔව් ඔබේ දැනගන්න හොඳයි. හැබැයි මොකක්ද කියන්නේ? ස්ත්‍රිය මාව විශ්වාස කරන්න. හාලෙලූයා. අද අපි නතර වෙලා තිබෙන හේතුවක් තමයි අපි දන්නවනේ සමහර වෙලාවට. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය දන්නවා. හොඳ ගීතියක් කරනවා අපි දන්නවා දෙවියන් වහන්සේගේ අභිමුඛය තියෙනවා. සමහර අත්දැකීම් ඔබ දන්නවද සමහර අත්දැකීම් ඔබව නතර කරලා තිබෙනවා. ඔබ දන්න දෙයට නතර කරන්න ඉඩ තබන්න එපා. ඔබයි දන්නවද ඔබ දන්නවට වඩා දේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ තබා දෙනවා. සමහර වෙලාවට අපි දන්න දේ නිසා අපි අන්ධ වෙලා. පැහැදිලිද? ඒක නිසා තමයි අපි සමහරවිට බයිබල් කාසියරේ ඉන්නකම මිනිස්සු ඉන්නේ නැහැ. ඇයි අපි දන්නවා. හැබැයි අපිට කාලයක් ඇවිල්ලා තිබෙනවා මගේ සහෝදර සහෝදරීන් අපේ දැනගැන්ම පැත්තක තබලා අපේ දැනගැන්ම තුල අපිට කරන්න පුළුවන් අපි දන්න දේ විතරයි. හැබැයි දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල අපි දන්නවට වඩා අපි නොදන්න බලවත් දේවල් උන්වහන්සේ කරන්න යනවා. ඒ ඉතින් උන්වහන්සේ වචනේ කියනවා නුඹ අසන නැති දේවල් මම ලෑස්ති කරලා තිබෙනවා. නුඹ දැකලා නැති දේවල් මම ලෑස්ති කරලා තිබෙනවා. නුඹේ හිතට අවිලා නැති දේවලුත් මම ලෑස්ති කරලා තිබෙනවා. ආමේන්. අද දෙවියන් වහන්සේ මේ දේ බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණාව තමයි උන්වහන්සේ කවුරුන්ද යන්න හඳුනා ගන්න. උන්වහන්සේ කවුරුන්ද යන්න හඳුනා ගන්න. යෝහන් 4 වෙනි පරිච්ඡේදයේ 25 සහ 26 වෙනි පදේ අපි කියමු. මම ඉදස්සක කවුරුත් හරි පුළුවන් කියන්න කියලා. ඒ වහන්සේලා කතා කරලා ක්‍රිස්තුස් කියන විශේෂ වහන්සේ වෙන බව දන්න. උන්වහන්සේ ආවම සියල්ලම දන්නවස එකයි කිව්වා. ඔබ තමයි කතා කරන්නා මම උන්වහන්සේ යේසුස් වහන්සේ ඇතිසේ. ආමේන්. ඒසර අපි දකිනවා සමාරිස්ත්‍රිය නැවත යේසුස් වහන්සේට කියනවා ඔව් යේසුස් වහන්සේ නැත්නම් මෙසියස් වහන්සේ කියලා කෙනෙක් එන්න ඉන්නවා. එයා ආවම අපිට හැමදේම කියයි. හැබැයි අපි දකිනවා යේසුස් වහන්සේ කියනවා ඔබ ඉදිරියේ ඉන්නේ මම. ඒ කෙනා තමයි මම. අද ඔබ දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කෙනා. ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කෙනා. ඔබ සමග සිටින්න පුළුවන්. උන්වහන්සේ තමයි කෙනා ඔබේ ජීවිතයට සැබෑ අරමුණ ගේන්න පුළුවන්. ඒ කෙනා තමයි ඔබව ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා මගේ ප්‍රේමවත් සභාව මේ උදෑසන අපි දකිනවා මේ ස්ත්‍රියට යේසුස් වහන්සේව හඳුනා ගන්න බැරි වුණා. අද ඔබත් මමත් මේ සමහර ස්ත්‍රිය වගේ කෙනෙක්. ඔබ යේසුස් වහන්සේව දැනගෙන ගොඩක් කල් වෙන්න පුළුවන්. ඔබ හැම ඉරු දිනකම දෙවියන් වහන්සේට දේව ගෘහය තුල නමස්කාර කරනවා වෙන්න පුළුවන්. ඔබ යාඥා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඔබ අද යේසුස් වහන්සේව හඳුනනවද? මගේ ප්‍රේමවන්ත දරුවනේ අපිට උන්වහන්සේව හඳුනා ගැනීමේ කාලයකට ඇවිල්ලා තිබෙනවා. ඔබ හරියට උන්වහන්සේව හඳුනාගත්තොත් ඔබ මතක තබා ගන්න කවටවත් බෑ ඔබව නතර කරන්න. හලෙලූයා. ඉතින් අවසාන දේ තම අවශ්‍යතාවයට වඩා අන් අය සලකන්න. තම අවශ්‍යතාවයට වඩා අන් අය සලකන්න. අපි කියමු යෝහන් 4 වෙනි පරිච්ඡේදයේ 28 සහ 29 වෙනි පදේ. තමාගේ කලයේ තබා උඹට ගොස් මාතර සියල්ල මට දීවා වූ මිනිසෙකු බලන් දැනෙන්නේ. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යයන්ට දීවා. එවිට රෝගුණානිකට උන්වහන්සේ වෙතට ආවා. මොකද කියන්නේ ඉස්සරේ අපි දකිනවා මේ සමාරි ස්ත්‍රියට යේසුස් වහන්සේ කතා කරාට පස්සේ අවසානයේ අපි දකිනවා ඇය තමාගේ කලය ළිඳ ළඟ තබලා තමාගේ නුවරට ගියා යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න.
හලෙලූයා. ඇගේ අවශ්‍යතාවය උනේ මොකද්ද? වතුර. ඇගේ අවශ්‍යතාවය උනේ ළිඳ ළඟට ඇවිල්ලා ඒ වතුර අරගෙන නැවත තමාගේ ස්ථානට යන්න. හැබැයි අපි දකිනවා ඇය යේසුස් වහන්සේව හඳුනාගත්තට පස්සේ, ඇය යේසුස් වහන්සේව දැනගත්තට පස්සේ ඇයට තමාගේ දේට වඩා උන්වහන්සේගේ දේ වැදගත් වුණා. හලෙලූයා. අද ඔබට වටින්නේ ඔබේ දේට නැත්නම් යේසුස් වහන්සේගේ දේට? ආමෙන්. අද ඔබට වටින්න අවශ්‍ය යේසුස් වහන්සේගේ දේ. ඒ දන්නවද අපි උන්වහන්සේ අපිට දීලා තිබෙන වටිනාකම තේරුම් ගත්තට පස්සේ අපිට අපේ දේට වඩා අපි යේසුස් වහන්සේගේ දේ වැදගත් කොට සලකන්න යනවා. හරියද? ඉතින් අද දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා, මගෙන් බලාපොරොත්තු වෙනවා තීරණ ගන්න කලින් අපි මේ කාරණා හතර කරයි. මේක තමයි මොකද්ද? අපේ සීමාවල් අපි උන්වහන්සේට දෙයි. ඒ වගේම අපේ දැනගැන්මට වඩා අපි උන්වහන්සේව විශ්වාස කරයි. ඒ වගේම උන්වහන්සේ කවුද කියලා අපි හඳුනා ගනි සහ අපි අපේ අවශ්‍යතාවයට වඩා විනාශ වෙන මනුෂ්‍යයන් ගැන සැලකයි කියලා. අද මේ සභාව අපි විශ්වාස කරන මේ මාස කිහිපය පුරාට දෙවියන් වහන්සේගේ අවුරුද්ද තුළ බලවත් විදිහට ඔබ පාවිච්චි කරන්න යන මනුෂ්‍යන්ගේ ජීවිතවලට කතා කරන්න. මනුෂ්‍යන්ගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙනෙන්න. ඉතින් වාචනය ඔබයි කරන්න පුළුවන් ඔබටයි. ඉතින් ඒ නිසා අපි නිර්දේශන අපි කියමු අපි දකිනවා. ඇය මේ දේවල් තේරුම් ගත්තට පස්සේ මොකක්ද සිද්ධ වුනේ? ඇය ජීවනය ගෙන යන කෙනෙක් වෙන්න පටන් ගත්තා. හලෙලූයා. ඔබ මේ තීරණ ගන්නවා නම් මොකද්ද? ජීවනය ගෙන යන්නේ වනු ඇත. හලෙලූයා. ඔබ ජීවනය ගෙන යන කෙනෙක්. ඔබ විනාශයවත් මරණයවත් නෙමෙයි. ඇය අපි දකිනවා බොහෝ මනුෂ්‍යයන්ට ජීවනය අරන් ගියා. ඒ වගේම වෙනස ගෙන යන කෙනෙකු වනු ඇත. මේ ස්ත්‍රිය කවුද කියලා අපි හොඳට හොයලා බැලුවොත් අපි දකිනවා මේ ස්ත්‍රිය කොන් කරපු කාන්තාවකයි. දන්නවා යේසුස් වහන්සේ මේ කතාව තුළ ඔබ දන්නවා ඇයට යේසුස් වහන්සේ කියන ඔබේ පුරුෂයෙක් එක්කගෙන ඉන්න කියලා. හැබැයි ඇයි කියනවා මට පුරුෂයෙක් නැහැ. ඇයි දන්නවද යේසුස් කියනවා ඔබ කිව්ව කතාව හරි. ඔබට පුරුෂයන් 5 දෙනෙක් කියලා. නැත්නම් ස්වයං පුරුෂයන් 5 දෙනෙක් කියලා. දැන් ඉන්න කෙනා ඔබේ ස්වයං පුරුෂයන් නෙවෙයි. එසේ බලනකොට ඔබට පේනවාද ඇය ඇවිල්ලා භවිෂ්‍ය කාන්තාවක්. ඇය සුද්ධ දේ කරන්න සුදුසු නැති කෙනෙක් කියලා අපේ දැසට අපේ මනසට හැබැයි යේසුස් වහන්සේට ඇයව වටිනවා. ආමෙන්. ඉතින් මොකක්ද උනේ? ඇගේ ජීවිතය කාරණ කොටගෙන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ බොහෝ මනුෂ්‍යයන් උන්වහන්සේ වෙත දිනාගත්තා. හලෙලූයා. තුන්වෙනි දේ තමයි ගැලවීම ගෙන යන්නේකු වනු ඇත. ඔබට ජීවනය සහ ඔබට වෙනස සහ ඔබට ගැලවීම ගෙන යන්න දෙවියන් වහන්සේ අද බලය දෙන්න යනවා. ආමෙන්. ඉතින් අපි තීරණයක් ගමු මේ උදෑසන. ඒ තීරණයේ ප්‍රතිඵලය තමයි අවසාන වශයෙන් යොහාන් 4:39 අපි පොඩක් කියමු. මාකල සියල්ල උන්වහන්සේ මට දීසේකයි. සාක්ෂි දුන් ඉස්පිලේ වචන නිසා ඒ වල සමානයන් බොහෝ දේ උන්වහන්සේගේ අදහසක්. ආමෙන්. අපි දකිනවා තීරණයේ ප්‍රතිඵලය මොකක්ද උනේ? අය තමාගේ දේ පැත්තක තබලා නුවරට ගියා. මනුෂ්‍යයන් ඇගේ වෙනස දැක්කා. සිදුුනේ මොකක්ද? ඒ ස්ථානේ කියනවා ඇයි කියලා මේ මනුෂ්‍යයන්ට කියනවා මෙන්න යේසුස් වහන්සේ කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මේ මෙසියස් වහන්සේ. අය මගේ ජීවිතේ බලවත් දේවල් කරා. ඇගේ මගේ ජීවිතය වෙනස් කරා. උන්වහන්සේ මට කතා කරා. හලෙලූයා. මේ දේ ඇත්තට මේ මනුෂ්‍යයන් ඇගේ ජීවිතය තුලින් දැක්කා. ඇගේ වෙනස දැක්කා. ඉතින් ඒකේ ප්‍රතිඵලය මොකද්ද උනේ? ඒ ස්ථානේ කියනවා මුළු මහත් නුවර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත එන්න පටන් ගත්තා. හලෙලූයා. ඒ ස්ථානේ කියනවා යේසුස් වහන්සේ දින ගණනාවක් සමාධියේ නතර වෙන්න උනා. ඒ දන්නවද උන්වහන්සේට මනුෂ්‍යයන්ට සුභාරංචි ප්‍රකාශ කරන පිණිස. ඉතින් මගේ ප්‍රේමවත් සභාව අපි මේ උදෑසන අපි තීරණයක් ගමු. අපේ සෑම සීමාවක් අපි පැත්තක තබන්න. අපේ දැනගන්නවට වඩා අපි මේ උදෑසන අපි උන්වහන්සේව විශ්වාස කරමුද? අපි උන්වහන්සේව දැනගමුද? අපේ අවශ්‍යතාවය අපි මොහොතකට පැත්තක තියලා අපි දෙවියන් වහන්සේට කියමුද මේ උදෑසන මේ දහවල් කාලේ ස්වාමීනි මම යන්න ලෑස්ති. ස්වාමීනි මම කැමතියි මේ දේශයට බලාපොරොත්තුවක් ගෙනෙන්න. මම බොහෝ මනුෂ්‍යන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙනවා. මක්සුන්වහන්සේ වචන කියනවා අපි ලෝකේ ආලෝකය වෙන්නට යනවා කියලා. හලෙලූයා. ඉතින් අපි මොකද කරන්නේ? අපේ දැස් වසාගෙන අපේ හිස අපි නමාගෙන අපි උන්වහන්සේට කියමු ස්වාමීනි
මම ඔබ වහන්සේට කැප වෙනවා මේ උදෑසන. අලුත් කාලයකට ස්වාමීනි නැවුම් කාලයකට මම ඔබ වහන්සේට කැප වෙනවා. ස්වාමීනි මාව ආලේප කරන්න. මොකටද ආලේප කරන්නේ උන්වහන්සේ මේ දහවල් කාලේ ඔබ කියනවා ස්වාමීනි ඔබ මාව ආලේප කරන්න. හැබැයි ඔබ මොකටද ආලේප කරන්නේ? ඔබගේ ආශිර්වාදයට පමණක් නෙවෙයි. මේ දහවල් උන්වහන්සේ ඔබ ආලේප කරන්න යනවා. මේ දහවල් උන්වහන්සේ ඔබ බල ගන්නවන්න යනවා. බොහෝ මිනිස්යන්ට ආශිර්වාදයක් වන මිනිස්. ඉතින් ඔබ කියනවා නම් ඔව් මම මේ උදෑසන මම තීරණයක් ගන්නවා මම දෙවියන් වහන්සේගේ මේ වාසිය කැප වෙන්න. මම තීරණයක් ගන්නවා දෙවියන් වහන්සේගේ ක්‍රියාත්මක වෙන්න. ඔබ එසේ කියනවා ඔබ සිටින ස්ථානයේ නැගිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපේ ජීවිත අපේ උන්වහන්සේට බාර කරන නමස්කාර කණ්ඩායම ගීතිකාවෙන් ඔබට මඟ පෙන්වයි. ඔබ ගීතිකාව ගායනා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මම ඔබ දහිනවත් කරනවා. ඔබේ හදවත උන්වහන්සේට බාර දෙන්න. ඔබේ ආත්මය උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ස්වාමීනි මාව ආලේප කරන්න. බොහෝ ජීවිතවලට මහි දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන යන මිනිස් මාව ආලේප කරන්න.
ස්වාමීන් වහන්සේගේ වචන ඔබ වහන්සේගේ දාසය තුලින් ඔබ වහන්සේ කතා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ වගේ දකින්න. ඔව් ඔබ වහන්සේගේ දැන් ඔබ වහන්සේගේ ස්වාමීනි දෙපා ඔබ වහන්සේගේ මනස ඔබ වහන්සේගේ හඬවන්ට අපට උදව් කළ මැනව. ස්වාමීනි අද අපිට තීරණයක් ගන්න අපිට ශක්තිය දුන මැනව. ස්වාමීනි අපගේ ප්‍රශ්නේ විතරක් නොව අපගේ දින වටපිටාව තුළ ස්වාමීන් අවධානය යොමු කරන්නේ නැතුව ඔබ වහන්සේගේ කැදවීම තුළ යෙදෙන්න ඔබ වහන්සේ කැදෙවුවා වූ පරමාර්ථ ඉෂ්ට කරන්න අපට උදව් කළ මැනව. ස්වාමීනි අපි සභාවක් ඇටියට අපි තීරණයක් ගන්නවා. අපි ඇදහිල්ලෙන් ස්වාමීනි පියවරක් ගන්නවා. අපි කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මා සිටිනවා මාව පාවිච්චි කරන්න. ඔබ වහන්සේගේ පත්වීම ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේගේ දිව්‍යමය සරස්ම මාගේ ජීවිතය තුළ නිදහස් කරන්න කියා අපි සභාවක් හැටියට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මේ අනාර්ග සෙනග සමග ඔබ වහන්සේ සිටින්න. ඔබ වහන්සේගේ අමිල වූ රුධිරයෙන් වසන්ත බලවත් වූ හස්තයෙන් මඟ පෙන්වන්න. ස්වාමීනි නිමක් නැති ආලේපයෙන් ආලේප කරන්න. වහන්සේට මේ සියල්ල බාර කරන්නේ. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ වූ අති බලවත් වූ නාමයෙන්. අපි සියලු දෙනාම ශබ්ද නගලා ආමේන් කියමුද? එන්න උන්වහන්සේට අපට අප සමග සජීවීව එකතු වුණා වූ ඔබ සැමට ආශිර්වාදමත් සත්‍ය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ විහාලින්දට එන්න අපි බලාපොරොත්තු වෙනවා. යේසුස් පිට අප සියලු දෙනාම